නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු මහා කරුණික අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවර පදිංචි පින්වත් බෙනජී සහ ලක්ෂා හෙට්ටිආරච්චි යන දරුවන්, ඒ වගේම ලිසරි, ලිතුම්, ලිසත්මා යන මුණුපුරු මිනිපිරියන් විසින් විශේෂයෙන් තමන්ගේ මිය පරලොව යන්ට යෙදුණු මීට වසර 26කට පෙර මිය පරලොව යන්ට යෙදුණු පින්වත් ඩී.ඒ. හෙට්ටිආරච්චි පියාණන්ට පින්පෙත් අනුමෝදනා කිරීම, මීට වසර 27කට පෙර මිය පරලොව ගිය W. සිරිසේන පියාණන්ට පින් අනුමෝදන් කිරීම කියන මූලික අරමුණ ඇතිවයි අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරනු ලබන්නේ. පින්වතුනේ, අපිත් එක්ක එකට ජීවත් වෙන අය නොයෙක් හේතු කාරණා මුල් කරගෙන මේ ජීවිතය අත්හැරලා මිය පරලොව යනවා. අපිට ඉන්න ඥාතීන්, හිත මිත්‍රයෝ, අපි ආදරය කරන අය ওই විදිහට මරණයත් එක්ක එකිනෙකා වෙන් වෙලා යනවා. අන් අය ඒ විදිහට මැරෙනකොට ඒ මරණය දකින්න කෙනා, බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ අන් අය මැරෙන හැටි දැන තමා උපමාවටගෙන, අනුන් මිය පරලොව යනවා දකින්නකොට ඒක උපමාවට අරගෙන තමන්ගේ යහපත උදෙසා වීරිය වඩන්න කියලා. හරියට මිය පරලොව ගියපු කෙනෙක් ජීවත් වෙන කෙනෙක් දැක්ක යුත්තේ දේවදූතෙක් වගේ. දේවදූතයා කියලා කියන්නේ දෙවියන් විසින් එවන ලද පණිවිඩකාරයෙක් කියන අදහස. ජීවිතේ කුසල් කරාපන්, යහපත කරාපන්, පින් කරාපන් කියන පණිවිඩය අරගෙන ආපු නියෝජිතෙක් වගේ කෙනෙක් මිය පරලොව යනවා කියන එක. හේතු අපි වගේම ජීවත් වෙලා ඒ ජීවිතය අවසන් කරලා ඔහු යනවා. එතකොට අපට කල්පනාවක් තියෙන්න ඕන, එහෙනම් මමත් මේ ජීවිතයේ අවසන් කරලා යන දවසක් එනවා. එසේ මිය පරලොව යනකොට මම්මගේ ජීවිතයට යහපත රැස් කරගෙනද, මම පින් කරගෙනද කියන එක අපි කල්ැතුව හිතන්න ඕන. ඒ නිසා හොඳට පින් කරගන්න අදිෂ්ඨාන කරන්න. මේ ජීවිතේ පොඩි කාලෙනේ අපි ඉන්නේ. අවුරුදු 60යි 70යි 80යි ඔය කාලේ ගත වෙනකොට අපි කොහොමද මේ ලෝකේ දාලා යන්න ඕන. ඒ යන්න යන ගමනේදී අපි අපේ ජීවිතයට පින් කරගෙන තිබුණොත් ඒ පිනෙන් අපිට විශාල රැකවරණයක්, පිනෙන් විශාල රැකවරණයක් හදනවා. දැන් බලන්න, අද අපි ඉගෙන ගන්න මේ උතුම් දේශනාවේදී මේ ගෞතම සාසනයේ පහළ වෙච්චි උතුම් මහරහතන් වහන්සේ නමක් ගැන. ඒ මහරහතන් වහන්සේගේ අතීත ජීවිතේ උන්වහන්සේ එහෙම පින් කරගත්ත කෙනෙක්. උන්වහන්සේ පින් කරගත්තේ මීට කල්ප ලක්ෂයකට පෙර ඈත අතීතේ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුදු සසුනේ. ඒ කාලේ හරි ග්‍රීස්ම කාලයක්, තද පෑවිලි කාලයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පෑවිල්ලේ කාෂ්ඨකේ සියලු දෙනාට අපහසු වුණා. දවසක් මේ තරුණයාට එකපාර හිතුවිල්ලක් උපදිනවා, අනේ මේ මහා කාෂ්ඨක පෑවිල්ලට බුදුරජාණන් වහන්සේටත් අපහසු ඇති. මොකද එයා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්.
බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු කෙනෙක්, බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදෙ තිබුණ කෙනෙක් එකපාර හිතුවිල්ලක් ආවා මේ කාෂ්ඨකේ නිසා භාග්‍යතුන් වහන්සේටත් අපහසු ඇති. බුදුරජාණන් වහන්සේට කුඩයක් පූජා කරන්න ඕන. එහෙම හිතුවා. මේ කාෂ්ඨකේට පහසුවක් වෙන්න, හේවණක් වෙන්න මං කුඩයක් පූජා කරන්න ඕන කියලා හිතක් උපන්නා. ඒ හිතුවිල්ලෙන් හොඳ කුඩයක් සකස් කරගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ඒ කුඩේ පූජා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කාලේ මිරිගුව මතුවෙලා පේන තරම් තද පෑවිල්ල. රත් වෙච්ච අඟුරු වගේ මේ පොළව රත් වෙලා. ස්වාමීනි හමන සුලඟ පවා හරි කර්කසයි. ඒ නිසා ස්වාමීනි මං තථාගතයන් වහන්සේට පූජා කරන්නට කුඩයක් සකස් කළා. සීතල උණුහුම වැසි සුළං අවුරශ්මි ආදී සියල්ලෙන් ආරක්ෂා වෙන්න හේතු වෙන මේ කුඩය මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට මේ කුඩයක් පූජා කළා. එතකොට අර උපන්න උතුම් පින් හිතුවිල්ලෙන් තමයි මේක කළේ. මේ කුඩෙන් සැලසෙන යහපත, කුඩෙන් සැලසෙන පහසුව හිතලා තමයි පූජා කළේ. එතකොට චේතනාව පුදුම ලස්සන චේතනාවක්. අනේ මම මේ පූජා කරන කුඩේ නිසා තථාගතයන් වහන්සේට පහසුවක් වේවා. ඒ අදහසින් දැන් අන් අයගේ පහසුව හිතන එක, අන් අයට වෙහෙසයි කියලා දැකලා හදවතේ අනුකම්පාවක් උපදින එක, උදව් කරන්න ඕන කියලා හිතන එක කරුණාවනේ. පර දුක්ඛේ හදයන් කම්පේතිති කරුණා. අන් අයගේ දුක, අන් අයගේ වෙහෙස දකිනකොට හදවතේ යම් කම්පාවක් උපදින්නේද එය කරුණාවයි. මට මතකයි මේ සිදුවීම කියනකොට අපේ ස්වාමීන් වහන්සේ නමක් දඹදිව වන්දනා කරන්න ගියපු අවස්ථාවේ ඒ ස්වාමීන් වහන්සේ මේ සවැත් නුවර ජේතවනාරාමේ වන්දනා කරන්න දැන් මේ මහා කාෂ්ඨකේ මහා දවල් වැඩම කරනවා. වැඩම කරද්දි මේ කාෂ්ඨකේ තද අවුවේ පුංචි ළමෙක් ළඟ තියාගෙන එක අම්මා කෙනෙක් එතන හිඟා කනවා. එතකොට අර ස්වාමීන් වහන්සේගේ හිතේ අනුකම්පාවක් උපන්නා. මොකද පොළොවේ අඩිය තියන්න බැරි තරම් තද රස්නේ. හැබැයි අර මේ හිඟා කන ඒ අම්මයි ඒ දරු පැටියයි ඒ තද්ද කාෂ්ඨකේ කිසිම හෙවණක් නැති තැනක එළියේ ඉන්නවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒ වෙලෙම තමන් වහන්සේ ළඟ තිබුණ කුඩේ පූජා කළා. ඒ කුඩේ දුන්නා. එතකොට එහෙම හිතනවා මේ මිනිස්සුන්ට. එහෙම හිතවිල්ලක් උපදිනවා කියලා කියන්නේ ඒක ප්‍රබල පිං හිතවිල්ලක්. දැන් මේ උත්තමයාට ඒ පිං හිතවිල්ල උපන්නේ භාග්‍යතුන් වහන්සේට පහසුව සලසන්න ඕන කියලා. බලන්න ඒකේ පින පසුපසින් ආපු හැටි. එසේ ඡත්‍ර පූජා කිරීමේ ඒ කුඩේ පූජා කිරීම හේතු කරගෙන සංසාර ගමනේ බොහෝ අනුහස් ලැබුවෙමි. ඒ ආනිසංස අතරේ ප්‍රධාන ආනිසංස 8ක් ගැන කියනවා. සීතං උන්හං නජානාමි. සංසාර ගමනේ උපදින ಜಾතිවල සීතලෙන් ඇතිවෙන පීඩා මෙව්වා, ඌෂ්ණෙන් ඇතිවෙන පීඩා මෙව්වා කියලා දන්නේවත් නැති ඒ විදිහේ උපදීම් කිව්වා ලැබුවේ. ඒ කියන්නේ පින්වතුනේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් තැන්වලම ඉපදිලා. හොඳ සුඛෝපභෝගී සැප පහසුව තියෙන ජීවිතවල උපන්නට පස්සේ ඒ අයට සීතලෙන් ඇතිවෙන පීඩා, උණුහුමින් ඇතිවෙන පීඩා කියන ඒවා දැනෙන්නේවත් නැහැනේ ජීවිතේ. ඇයි ඒ ඔක්කොටම පහසුකම් තියෙනවා. ආන් එහෙම ජීවිත ලැබුවා. එහෙම ජීවිත ලැබුවේ රැස් කරගත්තේ එක පිනක් නිසා. අන්න ඒකයි රැස් කරගන්න පිනේ මහිමය, පිනේ ආනිසංසය කියලා කියන්නේ. ඊළඟට දෙවැනි ආනිසංසය කියනවා රජෝ ජල්ලං න ලිප්පති. ලැබිච්ච ශරීරේ, උපදින ಜಾතිවල ලැබෙන ශරීරේ මේ දුහුවිල්ලක්වත් රඳින්නේ නැති තරම් හරි සියුමැලි, හරි සුව පහසු සුන්දර සිරුරක් ලැබුණා. ඒ සුන්දර සිරුර ලැබෙන්නේ මොකක් හේතු කරගෙනද? කුඩයක් පිදූ පිනෙන්. කොයි විදිහට කුඩයක් පිදූ පිනද? මේ කුඩෙන් මේ පහසුව සැලසෙනවා.
මේ කුඩේ ලබන කෙනාගේ මේ අපහසුතා දුරු වෙනවා. ආන්ගේ සැපේ කැමතිව කුඩේ පූජා කළා. ඒකෙන් ලැබෙනවා Tamanට ඊටාම සැප පහසු සුන්දර දුහවිල්ලක්ව රඳන්නේ නැති තරම් සිව්මෙලි ශරීරයක්. අනුපද්දවෝ අනීතිච හෝමි. සංසාර ගමනේ එනකොට උපද්‍රවවලට ලක්වෙන්න සිද්ධ වුණේ නැහැ. අනිති කියලා කිව්වේ විපත් වලට පත් වෙන්න සිද්ධ වුණේ නැහැ. උපද්‍රව නැති විපත් නැති ජීවිත ලබනවා. ඒක පින්වතුනේ මේ රැස් කරගන්න පිනින් තමයි එව්ව බේරන්නේ. දැන් බලන්න මේ කාලේ මනුස්ස ලෝකේ උපදින අයට, මනුස්ස ලෝකේ ජන්මලාභය ලබන අයට අපි හිතමු මේ කාලේ උපදින පිරිසට දැන් අපි මේ ඉපදිලා ඉන්න පිරිසට අපිට ඔන්න මේ කොරෝනා කියලා උපද්‍රවයක් තිබ්බේ නැති උපද්‍රවයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් ඔන්න ඇතැම් වෙලාවට යුද බිය තියෙන පැතිවල මේ වෙනකොටත් දරුවෝ උපදිනවා. ඒ දරුපැට උපදිනකොටම බෝම්බ ගහනවා. උපදිනකොටම බිහිතිය උපද්‍රව සහිත විපත් සහිත තැන්වල උපදිනවා. හැබැයි අර ඡත්‍රයේ පිදූ පිනේ ආනිසංසය උපද්‍රව නැසුණා විපත් නැසුණා. හරි ආශ්චර්යයි පින කියන එක. අපචිතෝ සදා ඊළඟට ලැබිච්ච ආනිසංසය තමයි කියනවා. අපචිතෝ සදා කවදාවත් මේ පරාජය වුණේ නැහැ කියනවා. යටපත් වුණේ නැහැ කියනවා. උසස් උපත්වල ශ්‍රේෂ්ඨෙක් විදිහට උසස් කෙනෙක් විදිහට උපදිනවා. ඒ අර ඡත්‍රය කියන එක පාවිච්චි කරන්නේ මේ ඡත්‍රය කියන එක සාමාන්‍යයෙන් මේ වැදගත් සම්මත දෙයක්නේ. ඒ වැදගත් සම්මත ඡත්‍රයක් පූජා කරපේ අනිත් එක ශාස්ත්‍රඥ වහන්සේට පිදුවේ. ඒකේ පින තමයි කියනවා කවදාවත් පරාජයටපත් කරන්න බෑ. පස්වෙනි ආනිසංසය සුකුමච්චවිකෝ හෝමි. මං ලැබුවේ බොහෝම සියුමැලි සුව පහසු සිවියක්මයි කියනවා. සුන්දර සිරුරක් ලැබුවා. විසදං හෝති මානසං. මානසික පීඩා, මානසික වෙහෙස, මානසික සංතාප කියන ඒවා මං මගේ හිතින් විඳලා තියෙනවා හරි අඩුයි කියනවා. හිතකින් විඳින දුක් ඒවා හරි අඩුවෙන් ලැබුවා. ඉතින් මේ පින් කරගන්නට මේවා අහනකොට ආසාව ඇති කරගන්න ඕන. ඇයි මෙහෙම සැනසෙල්ලක් රැස් කරගන්න පිනින් උපද්දලා දෙනවා නම් කෙනෙක් ඒ බඳු පිනට ආසා කළ යුත්තේ නැද්ද? ඥානවන්තයෙක් නම් ඒකාන්තයෙන් ආසා කළ යුතුයි. සෑම જાතියකම ඡත්‍රයක් දරනා උපතක් ලදිමි. ඒ තමයි 7 වෙනි ආනිසංසය. හැම උපදින ආත්මයකම මේ ඡත්‍රයක් දරන උපතක්. ඡත්‍රයක් දරන උපතක් කියලා කිව්වේ ඉහළ වංශේ. ඉහළ කුලවල මහේ ශාක්‍ය කුලවල උපන්නේ. හැම තිස්සෙම ඉන්නවා කවුරු හරි සේවක කාරකාදීන් මේ කුඩයක් අල්ලාගෙන ඉන්න. අවසාන ආනිසංසය ගැන කියනවා මේ බුදු සසුනේ පැවිදි වෙච්චි මට බුද්ධ ශාසනය තුල නම් කුඩයක් දරන්න කවුරුත් නැහැ කියනවා. හැබැයි විමුක්ති චත්තප්පත්තිය මං ඒ රැස් කරගත්ත පිනේ ආනිසංසයක් විදිහටම විමුක්තිය නම් වූ ඡත්‍රය, නිදහස් වීම නම් වූ ඡත්‍රය, නිවන නම් වූ ඡත්‍රය ලැබුවා. ඒකත් ලැබුවේ අර රැස් කරගත්ත පිනේම ආනිසංසයක් ලෙසයි කියලා තමයි මේ රහතන් වහන්සේ අපදාන පාළියේදී සඳහන් කරන්නේ. මේ නාගසමාල කියන මහරහතන් වහන්සේ. දැන් ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේ ඔහු උපන්නේ කපිලවස්තුවේ ශාක්‍ය කුලයේ. ශාක්‍ය කුලයේ රජපෞලක රාජකුමාරයෙක් මේ. එතකොට බලන්න ඒ ජීවිතෙත් ශාක්‍ය රජපෞලේ උපන්න කියන්නේ අර පැවිද්දට පත් වෙනකන් ගිහි ජීවිතේ හැමතිස්සෙම සේවක කාරකාදීන් කුඩයක් දරාගෙන ඉන්න උපතක් ලැබුවේ. හොඳ රාජානුභාවයෙන් යුක්තව ඉඳලා
මෙයා තරුණ වයසට එනකොට තමයි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහා පිණිස කපිල වස්තුවට වැඩම කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එතන වැඩම කරලා එතන යමා මහා ප්‍රාතිහාර්ය සිද්ධ වුණා, මහා පෙළහරනේ. මේ පෙළහර දකිනකොට සිත පැහැදුනා. සිත පැහැදිලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ සමීපේ පැවිදි වුණා. ඒ පැවිද්දට පත් වුණාට පස්සේ මේ නාගසමාල ස්වාමින් වහන්සේ සාමාන්‍ය භික්ෂූන් නොලබන දේකුත් ලැබුවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා විදිහට කටයුතු කරන අවස්ථාව. නාගසමාල ස්වාමින් වහන්සේත් භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා කලක්. ඒ උපස්ථාන කරන අවස්ථාව හැමෝටම ලැබිලා නැහැ. කීප නමක් ඉන්නේ. දැන් අපේ මේ ගිය තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා. ඊළඟට සුනක්ඛත්ත කියලා භික්ෂුවක් කාලයක් උපස්ථාන කළා. නාගිත තෙරුන් වහන්සේ, ඒ වගේ ස්වාමින් වහන්සේලා කීප නමක් තමයි භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන අවස්ථාව ලැබුවේ. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් කලක් උපස්ථාන කළා. ඉතින් නාගසමාල ස්වාමින් වහන්සේ ඔය උපස්ථාන කරන කාලේ විශේෂ සිදුවීම් දෙකක් වුණා. ඒකෙන් පළවෙනි සිද්ධිය තමයි ඒ සිදුවීම තියෙන්නේ ද්විධාපත කියන සූත්‍ර දේශනාවේ. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ කොසල් ජනපදයේ වැඩ සිටියේ. නාගසමාල ස්වාමින් වහන්සේ පසු මහනා කරගෙන භාග්‍යතුන් වහන්සේ යම් දුර ගමනක් වැඩම කළා. ඒ දුර ගමන වැඩම කරලා ඔන්න ආපහු වෙහෙරට වඩිනවා. ඒ වඩිද්දී ඒ වෙහෙරට වඩින්ට පාරවල් දෙකක් තිබුණා. ඒ කිව්වේ දෙමන් හන්දියක් හම්බ වුණා. ඒ ද්විධාපත කියලා කිව්වේ දෙමන් හන්දිය. ඒ දෙමන් හන්දිය හම්බ වුණාට පස්සේ නාගසමාල ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පාර හොඳයි. අපි මේ පාරෙන් වඩිමු කිව්වා. ඒතර භාග්‍යතුන් වහන්සේ වදාලා නෑ නාගසමාල මේ පාරෙන් අපි යමු කියලා භාග්‍යතුන් වහන්සේ අනිත් පාර ගැන කිව්වා. නාගසමාල ස්වාමීන් වහන්සේ කියනවා නෑ ස්වාමීනි මේ පාරෙන් යන්න. භාග්‍යතුන් වහන්සේ වදාලා නාගසමාල අපි මේ පාරෙන් වඩිමු. තුන්වෙනි වතාවෙත් නාගසමාල ස්වාමීන් වහන්සේ හිතුවක්කාර වුණා. කිව්වා භාග්‍යතුන් වහන්සේ මේ පාරෙන් අපි වඩිමු. බුදුරජාණන් වහන්සේ වදාලා නාගසමාල මේ පාරෙන් වඩිමු. අවසානයේ කොච්චර දඩබ්බර වුණාද කියන්නේ නාගසමාල ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රා සිවුරු බාර දුන්නා. ස්වාමීනි මෙන්න එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු. භාග්‍යතුන් වහන්සේ ওই පාරේ වඩින්න මං මේ පාරේ ඉන්න. එහෙම දඩබ්බර වුණා. එහෙම දඩබ්බර වෙලා නාගසමාල ස්වාමීන් වහන්සේ හිතුවක්කාරකමට තනියම අර පාරේ පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේ අනිත් පාරෙන් වෙහෙරට වැඩම කළා. දැන් භාග්‍යතුන් වහන්සේට හිතුවක්කාර වෙලා තමන් වැඩම කරපු පාර බලන්න වැඩි දුරක් යාගන්න බැරි වුණා. ඒ පාරේ යනකොට නාගසමාල ස්වාමීන් වහන්සේ මගදී අහු වුණා හොර මුලකට. මේ හොරු ටික අහුවෙච්චි ගමන් හොද්දටම ගැහුවා නාගසමාල ස්වාමීන් වහන්සේට. ගහලා අතින් පහින් ගහලා පාත්‍රේ බිඳලා සඟර සිවුරත් ඉරලා දාලා ඒ හොරු ටික මේ ස්වාමීන් වහන්සේව අත්හැරී. අනේ ඉතින් දැන් පාත්‍රේ බිඳිලා සඟල සිවුරත් ඉරිලා ඒව ටිකත් එල්ලගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මං මෙහෙම මහා අකරතැබ්බයකටපත් වුණානේ කියලා කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අන්න ඒ වෙලාවේ ලස්සන ගාථාවක් වදාලා ජීවිතාර්ථය ඇති කරන ගාථාවක්. සද්දින් චරමේකතු වසං මිස්සෝ අඤ්ඤ ජනේන වේදගු වෙද්වා පජහාති පාපකං කොංචෝ කීර පකෝව නින්න ගන්ති. බුදුරජාණන් වහන්සේ වදාලා දහමේ පරතරට පත්වෙච්චි කෙනා අඥාන උදවියත් එක්ක එකතු වෙලා වාසය කළත් මිශ්‍ර වෙලා හිටියත් එයා බුද්ධිමත් නම්
ඒ බුද්ධිමත් තැනැත්තා ලාමක දේවල් අතහැරලා දානවා. එයා අඥාන උදවියත් එක්ක මේකට ඉන්න පුළුවන්. මිශ්‍ර වෙලා ඉන්න පුළුවන්. හැබැයි බුද්ධිමත් තැනැත්තගේ ස්වභාවය මොකද්ද? දහමේ පරතරයටපත් වෙච්චි. එයා ලාමක දේ අතහරිනවා. කොස්වා ලිහිණියෙක් වතුරෙන් කිරි වෙන් කරගෙන බොනවා වගේ. ඒ කොස්වා ලිහිණියට හැකියාවක් තියෙනවා වතුරයි කිරි එකට තියෙනකොට වතුරෙන් කිර වෙන් කරලා බොන්න. ඒ වගේ මේ දහමේ පරතරයටපත් වෙච්චි ධර්මය අවබෝධ කරපු මුනිවරු, ඒ බුද්ධිමත් මුනිවරු අඥානයොත් එක්ක එකට ඉන්න පුළුවන්. අඥාන තැනැත්තන් එක්ක එකම මේ තැනක මිශ්‍ර වෙලා ඉන්න පුළුවන්. හැබැයි ලාමක දේවල් අතහැරලා. දැන් මේක කිව්වේ නාගසමාල තෙරුන් වහන්සේට අවවාදයක් විදිහට. මොකද භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ නෙමෙයි අතහැරියේ. දැන් එතකොට බලන්න පින්වතුනේ ඒ පාරවල් දෙක මේ මහපාරේ ගමන් කරනකොට භාග්‍යතුන් වහන්සේ වදාළ පාර අතහැරලා වෙන පාරක ගිහිල්ලා ඒ වැරද්දට ඔච්චර අකරතැබ්බයක් වුණා නම් මේ සාංශාරික ගමනේ සංසාරේ යන ගමනේ තථාගතයන් වහන්සේගේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ වරද්දාගෙන අපි අපිට හිතෙන පාරක් තෝරගත්තොත් මොකෙන් මොක වෙයිද? ඒ වෙනකොට නාගසමාල ස්වාමීන් වහන්සේගේ හිතේ ශ්‍රද්ධාව තිබිලා නැහැ, අඩුයි. භාග්‍යතුන් වහන්සේගේ වචනය ගැන බලවත් ප්‍රසාදයක් තිබිලා නැහැ. එතනින් තමයි වැරදුනේ. මොකද සැදැහැසිත තියෙන කෙනා, ශ්‍රද්ධාව තියෙන කෙනා භාග්‍යතුන් වහන්සේගේ වචනය තථාගතයන් වහන්සේ යමක් වදාලා නම් ඒ එසේමයි කියලා පිළිගන්නා ස්වභාවයෙන් යුක්තයි. ඇයි පිළිගන්නේ? ඔහු බුදුරජාණන් වහන්සේට පැහැදිලා. භාග්‍යතුන් වහන්සේට පැහැදිලා ප්‍රසාදයටපත් වෙලා මේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි මට යහපත කියා දෙන්නේ. මේ ශාස්ත්‍රුන් වහන්සේ වදාරන දේ හරියටම හරි. සත්තා භගවා භාග්‍යතුන් වහන්සේගේ මඟ පෙන්වීම හරි. ශාවකෝ හමස්මි. මට තියෙන්නේ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මඟ පෙන්වීම ගැන අහගෙන ඊට අනුව කටයුතු කරන එකයි. ජානාති භගවා මං සරණ ගියපු භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. අහං නජානාමි. මේ මට හිතෙන එක එක ඒවා එව්ව හරි ඒවා නෙවෙයි. මං දන්න කෙනෙක් නෙවෙයි. අන්න දියුණුව. ඒ දියුණුව නාගසමාල ස්වාමීන් වහන්සේට මේ කාලේ වෙනකොට තිබිලා නැහැ. ඒ හින්දා මහා අකරතැබ්බයක් ඔහොම වුණා. හැබැයි ඔය සිද්ධියෙන් පස්සේ උන්වහන්සේ පාඩමක් ඉගෙනගෙන තියෙනවා. දැන් මේ වගේ සිදුවීම් සිද්ධ වුණාට පිංගතුනේ මේ ධර්ම අවබෝධ කරන්න කලින් සිද්ධ වෙච්ච සිද්ධියන්නේ මම මේ ඔබට කිව්වේ. මේ මහා ශ්‍රේෂ්ඨ මුනිවරයෙක් ගෞතම සාසනයේ ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙච්ච අරහත් උත්තමයෙක් මේ නාගසමාල මහරහතන් වහන්සේ. එතනදී ඒ වෙච්චි වැරද්ද උන්වහන්සේ හදාගත්තා. භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරමින් හිටපු කාලෙකම දැන් මේ නාගසමාල ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායක භික්ෂුව විදිහට මෙහෙම සමීපේ වාසය කරනකොට ධර්ම අවබෝධයට කලින් කාලේ තමයි ඔය 2005 දෙමන් හන්දියේ සිද්ධිය සිද්ධ වුණේ. නමුත් අනිත් සිදුවීම අපිට බලනකොට තේරෙනවා ඒ වෙද්දී බොහෝ දුරට ධර්මය අවබෝධ කරගෙනත් ඉන්නේ නැති. අනිත් එක මේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්නට සමීප සමයේ තමයි ඒ සිදුවීම සිද්ධ වුණේ. ඒ සිද්ධිය අපිට ඔබට විස්තර වශයෙන් කියා දෙන්න කාලයක් නැහැ. මොකද මේ කාල වේලාව සීමිත නිසා. මහා සීහනාද සූත්‍රය. මහා සීහනාද සූත්‍රය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුල් කරගෙන. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන්ම සම්බුදු ගුණ සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ කඳ විස්තර කර වදාලා. මහා සිංහනාදයක් වගේ. ඒ හින්දා මේ දේශනාවට සංගීතීකාරක රහතන් වහන්සේලා මහා සිංහනාදය සිංහෙකුගේ නාදයක් බඳු දීර්ඝ දෙසුම කියලා ඒකට නම් කළේ.
මජ්ක්‍ධිම නිකායේ පොත් වහන්සේගේ අන්තර්ගත මහා සීහනාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ දේශනාව ඔබ කියව ගන්න මජ්ක්‍ධිම නිකායේ එක පොත් වහන්සේගේ අන්තර්ගත වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ, තථාගත දස බල ඥාන, සිව් විසරද ඥාන, බුදුරජාණන් වහන්සේගේ එර්ධිමේ ඥානය, මේ ආදී සියල්ල භාග්‍යතුන් වහන්සේ ඒ දේශනාව තුළ විස්තර කළා. විස්තර කරලා අවසානයේ දේශනාව අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මෙහෙම කාරණාවක්. පින්වත් සාරිපුත්ත, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා මෙන්න මේ වගේ මතයක් දරන. මොකද්ද? මිනිස්සු තරුණ කාලෙදී නම් ඥාන ශක්තිය බොහෝම අගේට තියෙනවා. ඒත් සාමාන්‍යයෙන් මිනිස්සයා වයසට යනකොට, ජරා ජීර්ණ වෙනකොට, අවුරුදු 80ක් 90ක් 100ක් විතර වෙනකොට ඥාන ශක්තිය හොඳටම පිරිහිලා යනවා. ඕන් ඔහොම මතයක් මේ ලෝකේ තියෙනවා සාරිපුත්ත. නමුත් පින්වත් සාරිපුත්ත, දැන් මට අවුරුදු 80ක් වෙනවා. දැන් මේ දේශනාව කරන කාලේ තථාගතයන් වහන්සේගේ වයස එතකොට අවුරුදු 80ක්. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්නට ආසන්න සමයේ. මම දැන් හොඳටම මහලු වෙලා වයසට ගිහින් ඉන්නේ. හැබැයි පින්වත් සාරිපුත්ත, අවුරුදු 100ක් ආයුෂ තියෙන, වහාම කරුණු කාරණා වැටහෙන විදිහේ නුවණකින් යුතු, හොඳ මතක ශක්තියක් තියෙන, හොඳ සිහියෙන් යුතු, හොඳ ප්‍රඥාවෙන් යුතු ශ්‍රාවකයෝ 4 දෙනෙක් තථාගතයන් වහන්සේගේ ළඟම ඉඳිමින් මගෙන් එක දිගට ප්‍රශ්න ඇහුවොත්. දැන් බුදුරජාණන් වහන්සේට මේ වෙද්දි වයස අවුරුදු 80ක්. හැබැයි 80 වයස් ඇති ශාස්ත්‍රුන් වහන්සේ ළඟට එනවා කියනවා අවුරුදු 100ක් ආයුෂ තියෙන, හොඳ ව්‍යක්ත තියුණු ප්‍රඥා ඇති ශ්‍රාවකයෝ 4 දෙනෙක්. ඒ අය එක දිගට ප්‍රශ්න අහනවා මේ 4 දෙනා. එහෙම ප්‍රශ්න ඇහුවත් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න තථාගතයන් වහන්සේට පුළුවනි. මං දෙන පිළිතුරු ඔවුන් ඒ විදිහට මතක තබා ගන්නවා හැර ඒවා ප්‍රශ්න වලට පෙරල ගන්නවා හෝ ඒවා ගැට ගහ ගන්නවා හෝ කියලා එකක් වෙන්නේ. හේතුව අහන ප්‍රශ්නෙට හරිම උත්තරේ යලි ප්‍රශ්නයක් නොසෑදෙන විදිහට දෙන්න බුදුරජාණන් වහන්සේ දක්ෂයි. එහෙම උත්තර දෙන්න පුළුවන් කියනවා. තථාගතයන් වහන්සේගේ ඒ දහම් පද මතු කරන වචන අවසන් වෙන්නේ. තථාගතයන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අවසන් වෙන්නේ. හැබැයි සාරිපුත්තය, අර 100ක් අවුරුදු ආයුෂ තියෙන ඒ ශ්‍රාවකයෝ ටික අපවත් වෙලා යයි. ඒ අය තමන්ගේ ආයුෂ ගෙවලා මැරිලා යයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අවසන් වෙන්නේ කියනවා. දහම් පද මතු කිරීම අවසන් වෙන්නේ කියනවා. ආශ්චර්යයි. අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා සාරිපුත්තය, තථාගතයන් වහන්සේගේ කය දුර්වල වෙනකොට ඒ දුර්වල වූ කය ඇඳක තියාගෙන ඒ කයට අප උපස්ථාන කරමින් මේ ශරීරය දුර්වල වෙච්ච නිසා ශරීරය මේ ඔත්වල වෙයි කියනවා. ඔත්පල වුණ ශරීරය නොයෙක් උපස්ථාන යටතේ තියෙද්දී වුණත් තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට නම් අල්ප මාත්‍ර වෙනසක්වත් සිද්ධ වෙන්නේ. යංකෝතං සාරිපුත්ත සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ ධම්මෝ සත්තෝ ලෝකේ uppannෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති මමේව තං සම්මා වදමානෝ වදෙය්‍ය. පින්වත් සාරිපුත්ත, යම් කෙනෙක් ගැන හරි විදිහට කියනවා නම් මේ ලෝකේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකයට අනුකම්පා පිණිස දෙව් මිනිස් ලෝකයාගේ යහපත සලසන මුලාවෙන් තොරව සිටින කෙනා කියලා. එසේ කියවිය යුත්තේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටය. ඒ තමයි අපි සරණ ගියපු, අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ. ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ ගැන මේ අටුවා පොත් වහන්සේලාගේ සඳහන් වෙන්නේ
තථාගතයන් වහන්සේ වනාහි ප්‍රඥා ආකාශයයි. ප්‍රඥාව කියන අහස තථාගතයන් වහන්සේ. අපේ ශාස්ත්‍රුන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඒ ප්‍රඥා අහසේ පියාසරණ මහා ගුරුළු රාජයා කියනවා. ගුරුළු රාජයාට කවදාවත් අහස වහගන්න බෑ. ඒ ගුරුළු රාජයා කියලා කියන්නේ අනන්ත අහසේ පොඩි කොටසක් වහගත්ත කෙනෙක්. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ඥාණයමයි අග්‍ර. ඒ බඳු ඥානයක් තිබුණ. ඒ බඳු ඥානයක් තිබුණ ශාස්ත්‍රූන් වහන්සේ නමක් තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ බවට පත් කර ගන්නට අපි කොච්චර වාසනාවන්තද. හිතා සතුටු වෙන්න පුළුවන්. අනේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ එහෙම ශාස්ත්‍රූන් වහන්සේ නේද? ගුණ කඳ ප්‍රමාණයක් කරන්න බැරි. ප්‍රඥාව ප්‍රමාණයක් කරන්න බැරි. අහස වගේ අනන්ත ප්‍රඥාවක් තියෙන ශාස්ත්‍රූන් වහන්සේ නමක් මට සරණ යන්න ලැබුණා කියලා ශ්‍රාවකයෝ විදිහට අපි අප්‍රමාණ සතුටටපත් වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই කාරණාව වදාළට පස්සේ මේ දේශනාව අවසන් කරනවා. මහා සීහනාද සූත්‍රය. ඔය වෙලාවේ නාගසමාල මහතෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පිටිපස්සෙන් පවන් සලමින් තමයි ඉන්නේ. ඉතින් පවන් සලමින් ඉද්දී මේ මුළු දේශනාවම ශ්‍රවණය කළානේ. දේශන අවසානයේ කියනවා ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අද්භූතයි. මේ දේශනාව අහගෙන ඉන්නකොට මගේ ශරීරයේ ලොමු ඩහ ගැන්නුණා. ඒ ලොමු ඩහ ගැන්නුනේ ශ්‍රද්ධාවට. ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධා කතා සුඛතා. සදහැසිත තියෙන කෙනාට ඒ සදහැසිත උපදින යම් ධර්මයක් වදාරන කල්හි සැපයම උපදින්නේය. සැපයම උපදින්නේය. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අහන්ට ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනාට සැපයම උපදිනවා. ශ්‍රාවක සංඝයාගේ ගුණ අහන්ට ලැබෙනකොට සංගරුවන සරණ ගියපු කෙනාට සැපයම උපදිනවා. සිල්පද ආරක්ෂා කරන්න කැමති කෙනාට සීලය ගැන අහන්ට ලැබෙනකොට සැපයම උපදිනවා. ජීවිතය ගැන ඇත්ත විමසන්ට කැමති කෙනාට ජීවිතය ඇත්ත කියා දෙන ප්‍රඥාව ගැන අහන්ට ලැබෙනකොට සැපයම උපදිනවා. අකුසල් දුරු කරලා කුසල් වඩන්ට කැමති වීරියවන්තයාට වීරිය ගැන කතා අහන්ට ලැබෙනකොට සැපයම උපදිනවා. ඉතින් නාගසමාල ස්වාමීන් වහන්සේ මේ ලස්සන භාෂිතය අහගෙන ඉන්නකොට කොච්චර සැපයක් කොච්චර සතුටක් උපන්නාද කියන්නේ ඇගේ ලොමු ඩහ ගැන්විලා ගියා. අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ දේශනාවේ නම විදිහට මොකද්ද මතක තියාගත යුත්තේ? භාග්‍යතුන් වහන්සේ වදාලා නාගසමාල එහෙනම් ඔබ ඉතින් මේ දේශනාවේ නම විදිහට මතක තියාගන්නට ලෝමහංසන පරියාය සැදැහැවත් කෙනෙකුගේ ලොමු ඩහ ගැන්වෙන දහම් පරියාය. ශ්‍රද්ධාවන්තයෙකුගේ ගතේ ලොමු ඩහ ගැන්වී යන තරම් සොඳුරු දහම් කතාව. එහෙම මතක තියාගන්න කිව්වා. ඉතින් එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවට නම දුන්නේ. නමුත් සංගීතකාරක මහරහතන් වහන්සේලා මේ දේශනාව සංගායනා කළේ මහා සීහනාද කියන නමින්. ඒ මහා සීහනාද කියලා නම් කළේ සිංහ ගර්ජනාවක් බඳු ශාස්ත්‍රූන් වහන්සේ විසින්ම ශාස්ත්‍රූන් වහන්සේ ගැන කරන අසිරිමත් බුදුගුණ වර්ණාව නිසා. ඉතින් පින්වතුන් අනිවාර්යයෙන්ම කියව ගන්නට මහා සීහනාද සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ එක පොත් වහන්සේගේ සීහනාද වර්ගයේ අන්තර්ගත වෙන්නේ. සදහැසිතින් එය කියවුවොත් ඒ කියවීමෙන් ඔබටත් මහා ප්‍රීතියක් මහා සැපයක් ලබන්න පුළුවන්. ඉතින් නාගසමාල තෙරුන් වහන්සේගේ ඒ ජීවිතය ගැන කියනකොට ඔය විශේෂ සිදුවීම් දෙක
අපිට සිහිපත් කළ හැකි. උන්වහන්සේ අරහත්වයට පත් වුණේ එක්තරා සුවිශේෂී සිද්ධියක් මුල් කරගෙන. නාගසමාලයන් වහන්සේ පැවිදි වෙලා දවසක් උන්වහන්සේ හොඳට සිහිනුවන පිහිටුවා ගන්නා ලද සිහිනුවන ඇතිව වැඩම කළා නගරයට පිණ්ඩපාතේ. ඒ පිණ්ඩපාතේ වඩිමින් උන්වහන්සේ ඉදිරියට යනකොට ඇහෙනවා ඩොල්ක ගහන හඬක්. මිනිස්සු අත්පොළ සන්දින ශබ්දයක්. ඊළඟට මේ නූපුර හෙලවෙන හඬක්. මිනිස්සු විසිල් ගහන හඬක් ඇහෙනවා. එතකොට උන්වහන්සේට තේරුණා මේ නාටිකාංගනාවක් නර්තනයේ යෙදෙනවා. නාටිකාංගනාවක් නටනවා. නාගසමාල ස්වාමීන් වහන්සේත් පොඩ්ඩක් හිස ඔසවලා බැලුවා මේ නටන දිහා. ඒ නටන දිහා බලනකොට උන්වහන්සේට ඒ නර්තනයේ දැන් අනින් මිනිස්සු මේ විසිල් ගගහා ඇගේ හැඩ වැඩ බලානේ නටන්නේ. උන්වහන්සේට ඒ ගැන එහෙම හැඟීමක් නෙවෙයි ඇති වුණේ. උන්වහන්සේ තමන් වහන්සේගේ තේර ගාථාවලදී මෙන්න මෙහෙම කියනවා. ඒ තේර ගාථා වදාරනකොට ඒ සිදුවීම මුල් කරගෙන වදාරපු ගාථා තමයි තේර තේරී ගාථා පොත් වහන්සේගේ නාගසමාල තේර ගාථා විදිහට සඳහන් වෙන්නේ. උන්වහන්සේ ගාථා 4ක් වදාලා. අලංකතා සුවසනා මාලිනී චන්දනුස්සදා මජ්ජේ මහා පතේ නාරී තුරියේ නච්චන්ති නාටකි. ඒ තැනැත්තිය නාටිකාංගනාවක්. ලස්සනට ඇඳලා ආභරණ වලින් සැරසිලා මල් මාලා පළඳාගෙනයි හිටියේ. ඇඟ පුරාම සඳුන් කල්ක තවරාගෙන තිබුණා. මහපාරේ තූර්ය වාදන කරද්දී ඒ මැද ඇය නටා හිටියා. ඒත් උන්වහන්සේ එදා ඒ වෙච්ච සිදුවීම ඔක්කොම දැක්කා. ඒ නාටිකාංගනාව හැඩ වෙලා හිටපු හැටි දැක්කා. ඇය ලස්සන ආභරණ වලින් සැරසලා හිටි වග, මල් මාලා පැලඳ සිටි වග, ඇඟ පුරාම මේ ලස්සන සඳුන් කල්ක තවරාගෙන සිටි වග ඒවා උන්වහන්සේ දැක්කා. පිණ්ඩිකාය පවිට්ටෝ හං ගච්ඡන්තෝ නං උදික්ඛසං අලංකතං සුවසනං මච්චු පාසංව ඔඩ්ඩිතං. මං ඒ වෙලාවේ මහපාරට පිවිසුනේ පිණ්ඩපාතේ පිණිසයි. ලස්සනට ඇඳ පැළඳගත් ආභරණ වලින් සැරසුණු ඇයව මං දැක්කා. මට හිතුනේ ඇය මාරයා විසින් අටවපු උගුලක් කියලයි. අන්න යෝනිසෝ මනසිකාරේ. හරි විදිහට හිතීම. යෝනිසෝ මනසිකාරය කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් තැන. ඊළඟට මේ ඉන්ද්‍රිය අසංවර කරගන්නවා සංවර කරගන්නවා කියන කාරණාව හොඳට තේරුම් ගන්න පුළුවන් තැන. දැන් උන්වහන්සේ ඇස් දෙකින් අර නාටිකාංගනාවගේ රූසිරි දැක්කා. ඇය කැරකි නටනවා උන්වහන්සේ ඇස් දෙකින් දැක්කා. එතන සමහරට ඇය ගී ගැව්වා නම් ඒ ඇගේ මිහිරි ගී හඬත් උන්වහන්සේගේ සවම්පත් වලට ඇහුණා. හැබැයි ඇහුණට අභ්‍යන්තරයේ කෙලෙස් සහගත විදිහේ ඇවිස්සිල්ලක් ඇති කරන්නට ඒ එකකටවත් බැරි වුණා. හේතුව මොකෝ? උන්වහන්සේ ළඟ තියෙනවා යෝනිසෝ මනසිකාරය. උන්වහන්සේ කල්පනා කළේ උන්වහන්සේ ඒක දැක්කේ හරියට මාරයා විසින් අටවපු උගුලක් වගේ. හරියටම දැක්කා. නුවණින් මෙනෙහි කළා. මාරයා විසින් අටවපු උගුලක් වගේ දැක්ක නිසා උන්වහන්සේට කලකිරීමක් හටගන්නවා. ඇයි කලකිරෙන්නේ? මේ මාරයා විසින් හටවපු උගුලක් තියෙනවා. ඒ උගුල වටේට මිනිස්සු විසිල් ගහ ඉන්නවා. උගුල යහු වෙලා. හොඳටම අහු වෙලා.
පිරිසක් අත්පොලසන් දිදී ඉන්නවා. හොඳටම අහු වෙලා. හොඳටම හිර වෙලා. උගුල් අටවා තියෙද්දී උගුලෙන් නිදහස් වෙන කෙනෙක් වගේ උන්වහන්සේ නිදහස් වුණා. තතෝ මේ මනසීකාරෝ යෝනිසෝ උද්දපජ්ජත ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්ඨත. ඔය කාරණේ මුල් කරගෙනම මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා. කාමේ ආදීනවම ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතුවමයි කලකිරීමෙහි හිත පිහිටියේ. තතෝ චිත්තං විමුච්චිමේ පස්ස ධම්මසු ධම්මතං තිස්සෝ විජ්ජා අනුපත්තා කතං බුද්දස්ස ශාසනං. ඔය කාරණේ මුල් කරගෙනම මගේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ධර්මයේ ආශ්චර්ය බලන්න මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. නාගස මාල නමින් මහරහතන් වහන්සේ නම බවට පත් වුණා. ජීවිතයේ දිහා හරියට බලනවා කියන එක ඒක ප්‍රඥාවන්තයන්ගේ දෙයක්. ප්‍රඥාවන්තයාටයි ජීවිතයේ දෙස හරියට බලන්න පුළුවන් වෙන්නේ. මේ සත්‍යාව ග්‍රහණය කරගන්නට මාරයා විසින් ඇටවන ලද කාම තොණ්ඩුවක් වගේ කියලා තමයි නාගස මාල මහතෙරුන් වහන්සේ අර නාටිකාංගනාව දැක්කේ. හරියටම දැක්කා. එහෙම හරියට දකින්න කෙනාට තමයි පින්වතුනි නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් එහෙම හරියට දකින්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මය අහලා ප්‍රඥාව උපදවා ගත්තොත්. ප්‍රඥාව උපදවා ගන්න නම් කරන්න තියෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මය නිතර නිතර ශ්‍රවණය කරන එකමයි. වෙන පිළිවෙලක් නැහැ. ප්‍රඥා අහස බඳු මහා මුනිంద్రයන් වහන්සේ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ දහම් පද අහලා ඒ දහම් පද හොඳට නුවණින් මෙනෙහි කරනවා ඇරෙන්ට ප්‍රඥාව උපදවා ගන්න මේ ලෝකේ වෙන පිළිවෙලක් නැත්තේය. ඉතින් ඒ අවස්ථාව අපිටත් දැන් මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා ප්‍රඥාව උපදවා ගන්න තමයි අපිත් මහන්සි ගත යුත්තේ. ඒ ප්‍රඥාව උපදවා ගත්ත මුනිවරු ප්‍රඥාවෙන් කරපු දේ ගැන මුලින් හිත පහදව ගන්න ඕන. ඒ හිත පහදව ගන්න කෙනාට අවස්ථාව තියෙනවා. හිත පහදව ගත්තේ නැති කෙනා ප්‍රඥා කතාව ඇහෙද්දී මෝඩයාට ප්‍රඥා කතාව දුක් කතාවනේ. දුප්පඤ්ඤස්ස පඤ්ඤා කතා දුක් කතා. දුෂ්ප්‍රඥයාට ප්‍රඥාව ගැන කියනකොට හරි අවුල් යනවා. දුක් කතා. අසද්ධස්ස සද්ධා කතා දුක් කතා. ශ්‍රද්ධාවක් නැත්නම් මිනිස්සෙකුට ඒ මිනිසයාට බුදු ගුණ කියන්න ගත්තොත් එහෙම මිනිස්සයා අවුල් යනවා. දුක් කතාව. සිල් රකින්න කැමති නැති කෙනාට සිල් පැදගෙන කියන්න ගියොත් එහෙම එයාට මේ හරි ඉක්මනට එයා කලබල වෙනවා. දැන් මේ වගේ කාරණාවක් ගත්තොත් එහෙම දැන් ඒක තෝර බේරගත්ත එක අපිට මාගන්ධියා. මාගන්ධියා ළඟ තිබුණේ නැහැ ප්‍රඥාව. භාග්‍යතුන් වහන්සේ සමීපයට මාගන්ධියාව එකතු කරගෙන එනවා. මාගන්ධියාගේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි දෙන්න එකතු කරගෙන ආවේ මාගන්ධියාව භාග්‍යතුන් වහන්සේ ළඟට. මේ මාගන්ධියාවගේ පියාවන මාගන්ධිය බ්‍රාහ්මණයා. ඒ බ්‍රාහ්මණයා කැමති වුණේ තමන්ගේ ලස්සන දුව ලස්සන පුරුෂයෙකුට විවාහ කරලා දෙන්න. ඔහු ලස්සන පුරුෂයෙක් හොය හිටියා. එතකොට තමයි ඉතින් අපේ ශාස්ත්‍රුන් වහන්සේව දැක්කේ. ඉතින් බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභිතයි. කාංචන වර්ණ රන්වන් පැහැ ශරීරය. දැක්ක ගමන් මේ බ්‍රාහ්මණයාට හිතුණා මේ මෙන්න මේ වගේ පුරුෂයෙක් තමයි මගේ දූට හොඳ. මම මේ පුරුෂයාත් එක්ක කතා බහ කරන්න ඕන දූව එක් කරගෙන ඇවිල්ලාම කියලා මේ භාග්‍යතුන් වහන්සේ ළඟට මාගන්ධියාව එකතු කරගෙන ආවා. දැන් මාගන්ධියාට භාග්‍යතුන් වහන්සේව පේනවා. පෙනෙද්දී ඇය බුදුරජාන් වහන්සේගේ රූපයට වසි වුණා. ඇය දැන් ආසාවෙන් ඉන්නවා අනේ මේ වගේ පුරුෂයෙක් මගේ ස්වාමියා වෙනවා නම් කියලා. ඇය එහෙම ඉන්නකොට
මේ මාගන්ධිය බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මේ මගේ රූසිරෙන් දිලෙන දුව ඔබ වහන්සේ මේ බොහෝම කඩවසම් පුරුෂයෙක් කඩවසම් රූපයක් තියෙන කෙනෙක්. ඉතින් මං කල්පනා කළා මගේ දුවව ඔබ වගේ කඩවසම් කෙනෙකුට තමයි සුදුසු. ඒ නිසා මට හොඳට ධනෙ තියෙනවා. ඒ නිසා ඔය පැවිද්ද අත්හැරලා දාන්න. දැන් මේ වෙනකොට මාගන්ධී බමුණ භාග්‍යතුන් වහන්සේව හඳුනන්නේ ශ්‍රමණෙක් කියලා හිතුවේ. ඔය පැවිද්ද ඔය ශ්‍රමණ බව අත්හැරලා දාන්න මගේ දුවත් එක්ක විවාහ වෙන්න කිව්වා. ඒතර භාග්‍යතුන් වහන්සේ වදාරනවා එතන ප්‍රඥා කතාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහ්මණය මේ ශරීරය කියන එක තථාගතයන් වහන්සේට හොඳට අවබෝධ වෙලා තියෙන්නේ. ශරීරයේ යථා ස්වභාවය තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තා. හරියට මේ ශරීරය කියලා කියන්නේ කැටයම් කරපු භාජනයකට අසුචි පුරවලා තියනවා වගේ. මෙබඳු කයක් අතකින් තබා පයකින්වත් ස්පර්ශ කිරීමට මා කැමති නැත. දැන් මේ බොරුවක්ද කිව්වේ? ඇත්ත නෙමේක. අපි හැමදෙනාම පරිහරණය කරන මේ ශරීරයේ ඇත්ත ස්වභාවය මේක නෙමෙයිද? මේකනේ පින්වතුනි කයේ යථාර්ථය. මේ ශරීරය ගත්තොත් එහෙම මේ ශරීරයේ මතු පිටින් නම් නොඑක් පැහැයන්ගෙන් නොඑක් වර්ණයන්ගෙන් යුක්තව නොඑක් හැඩතල වලින් මතු පිට තියෙනවා. නමුත් මේක ඇතුළට ගත්තොත් එහෙම මේකේ අභ්‍යන්තරයේ තියෙන්නේ හැම දිනාගේ පොදුවේ අභ්‍යන්තරයේ තියෙන්නේ අසුචි කොටස්මනේ. කාපු බීපුවා මේ කුස ඇතුලේ මේ ආමාශය තුල පුරවාගෙන නේද මේ වෙනකොටත් ඉන්නේ. ඒක වමනයක් බවට පත් වෙලා මේ බඩේ මේ වෙනකොටත් තියෙනව නේද? ඊටත් වඩා දිරෝපුවා අසුචි බවට පත් වෙලා මේ ශරීරය ඇතුලේ මේ වෙනකොටත් තියෙනව නේද? අපේම ශරීරයෙන් පිට වෙන අසුචි අපි අසුචි පිට කරාට පස්සේ අපිම සෝදලා කරලා පිරිසුදු කරගන්නව නේද? එහෙනම් ශාස්ත්‍රඥ වහන්සේ වදාළේ සත්‍ය කතාවක් නේ. හැබැයි සත්‍ය කතාව අහන්න ලැබුණේ එතන හිටියව මාගන්ධයාට. මාගන්ධයා මෝඩයි. ප්‍රඥාවෙන් තොරයි. ඒ නිසා අර ප්‍රඥා කතාව ඇයට දුක් කතාවක් බවට පත් වුණා. ගැටුණා. බුදුරජාන් වහන්සේගෙන් පරිගණ්ඩ තීරණය කළා. ඇය කල්පනා කළා මටයි මේ වචනේ කිව්වේ. ඔන්න මෝඩ නම් ගන්න විදිහ. මෝඩ වුණාම ඕන් ඔහොම තමයි ගන්නෙ. අර්ථය ගන්න බෑ. මෝඩ කෙනා අල්ලන්නේ මට බැන්නා. මට බැන්නා. දැන් අපේ ස්වාමීන් වහන්සේලා ඇතැන් වෙලාවට මේ ධර්ම කතාව වදාරනකොට ඒ දහම් කතාවල ශාස්ත්‍රුන් වහන්සේ මේ ස්ත්‍රිය ගැන වදාළ යම් යම් කාරණා තියෙනවා. ඒවා ශ්‍රීමුක බුද්ධ වචන නිසා බුදුරජාන් වහන්සේ වදාළ කරුණම ස්වාමීන් වහන්සේලා උපුටලා කතා කරනවා. ඒ කතා කරනකොට මට මතකයි කාලයක් ආවා ඒ වගේ කතා කරපු මේ කාරණාවක් මුල් කරගෙන ස්ත්‍රීන් කීප දෙනෙක් හරියට කලබල වෙලා ওই සමාජ මාධ්‍ය තුල වෙනම රැල්ලක් හදන්න උත්සාහ කළා. මේ බුදුරජාන් වහන්සේ ස්ත්‍රීන්ට බැනලා ස්ත්‍රීන්ට නිගරු කරලා කියලා. මෝඩ. ඒ මෝඩ වුණාම මොකද්ද වෙන්නේ? මෝඩ වුණාම එතනින් එහාට කිසිවක්ම නැත්තේය. හැබැයි මේ ප්‍රඥාවන්ත කෙනෙක් නම් මේ ධර්මය අහන්නේ. ප්‍රඥාව උපදවන ධර්මය අහනකොට එයාගේ ප්‍රඥාව පිබිදෙනවා. හරියට ඉරේලිය උදා වෙනකොට හිරු කිරණ වැටෙනවාත් එක්කම නෙළුම පිපී යනවා වගේ. එයා පිබිදෙනවා. ඒ නිසා අපි එහෙමයි පින්වතුනි ජීවිතේ හදාගන්න ඕනේ. එහෙම ජීවිතේ හදාගත්තොත් එහෙම මේ මුනිවරු ස්පර්ශ කරපු නිවන ස්පර්ශ කරන්න පුළුවන් ජීවිතය අපිට ටික ටික හැදෙයි. ඒ නිසා මේ මුනිවරුන්ගේ ජීවිත ගැන අහලා හොඳට හිත පහදව ගන්න ඕනේ. මේ නාගසමාල කියන අරහත් උත්තමයන් වහන්සේ බලන්න කොච්චර සුන්දරයිද. උන්වහන්සේ ওই කාරණේ මුල් කරගෙන සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ අරහත්ත්වේ පසක් කළ
නාගස මාල රහත් මුනිදුන්ට නිවනින් සැනසුන ඒ උත්තමයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. නාගසමාල මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේලා නිවී සැනසුන අමා නිවනේ අපටත් සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවිවරුද අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුද අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය අසීසුරින් දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණ දෙවියෝ අපට සලසත්වා. දෙවියන්ටත් සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන ඒ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ ගොස් අද දිනට වසර 26ක් සම්පූර්ණ වන පින්වත් ඩී.ඒ. හෙට්ටිආරච්චි පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මීට වසර 27කට පෙර මිය පරලෝ ගිය W. සිරිසේන පියාණන් ඇතුළු නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව අපගේ ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපෙන් සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් කුසුමා හෙට්ටිආරච්චි මෑණියන්ට සහ සරලතා විමල ගුණසේකර මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. අද ධර්ම දානමය පින්කම සිදු කරන ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පදිංචි පින්වත් බෙනෙජී සහ ලක්ෂා හෙට්ටිආරච්චි යන ඒ දරුවන්ටත් ලිසරි ලිතුම් ලිසත්මා යන මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා හට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. කරන කියන රැකී රක්ෂා ආදිය ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සඵල වේවා, සාර්ථක වේවා. ජීවිතයට යහපත උදා කරවන උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුර නොඅඩුවම ලැබෙත්වා. ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.